පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන්ගේ ප්‍රේමයත් සුදාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව යෞවනයේ නැගින්න හැඳින්වීම අද සුපුවතින් අපට ආරාධනා කරනුයේ යෞවනයේ නැගින්න සමිඳු පෙන්නට පනපවන්න ජේසුස් සමිඳුන්ට අනුගාමී වන ලෙසයි. ජේසුස් වහන්සේ මග බැස ගමන් කරමින් එක් මිනිසෙක් දුවගෙන ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි මා කුමක් කළ යුතුදැයි ජේසුගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කර දෙවියන් වහන්සේම යහපත් වේ, අන් අය යහපත් නොවේ, මිනී මැරීමත් සොරකම් කිරීමත් බොරු සාක්ෂි කිරීමත් නොකරන්න. නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්නයි වදාළසේක. වර්තමානයේ යෞවනයේ සමහර අයට චෝදනා එල්ල වී ඇත. මරිමව්ගේ පණමෙන් රැකබලාගත් ජේසුස් සමිඳුන්ගේ මාතාවෙනි, අපගේ තරුණ දුවලා පුතාලා ඔබට බාර දෙන්නෙමු. තම මව්පියන්ට වැඩිහිටි අයටත් කීකරුව හැසිරීමට වැරදි මාර්ගවලින්ද පාප ක්‍රියාවලින්ද වැරදි මගට යොමු විට මරිමව්ගේ ජීවිතය ආදර්ශයට ගනිමින් යහපත් ජීවිත ගත කිරීමට සුද්ධ වූ සභාව තුළ ආධ්‍යාත්මික ජීවිතය ප්‍රබෝධමත් කර ගැනීමට අවශ්‍ය වරම් වරප්‍රසාදාය දිමින් මේ උතුම් දිව්‍ය යාගයට බැති සිතින් සහභාගී වෙමු. එවැගේම මේ දිව්‍ය පූජාව තුළ අපි ස්තුති කිරීම සහ ඉල්ලීම් වෙනුවෙන් යාඥා කරමු. තමන්ගේ දියණිය බලාපොරොත්තු දේ ඉෂ්ට කර දෙනෙමින් දෙවියන්ගේ පිහිට ඉල්ලන අයෙක් වෙනුවෙන් යාඥා කරමු. ඒ තමන්ගේ පුතාගේ 11 වෙනි උපන්දිනය වෙනුවෙන් ලැබූ වරප්‍රසාදයට සහ ලැබූ ජීවිතයට ස්තුති කරමු. අම්මා කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු. ඒ වගේම නැති වී ගිය ආත්මයන් වන එන්.එම්. ලලින්ත කේ.ඒ. යසවති යන අයගේ ආත්මයන් වෙනුවෙන් අපි යාඥා කරමු. සහෝදර සහෝදරිනි, මෙම දිව්‍ය පූජායාගය සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපේ පව් සිහි කර කමාවායද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි, ඔබට මහා පවකල බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්නේ මාගේ මහත් වරදින්නේ. එයින් භාග්‍යවත් නිති කන්‍ය මරියතුමියද සිරසුදු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි, ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. අපගේ ස්වාමින් වන දෙවි පියාණනි, ඔබ වහන්සේගෙන් අපට ලැබී ඇති නිමක් නැති දීමනා නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. අපගේ ජීවිතයද පැවැත්මද අපට දානය කළ ත්‍යාග්‍යවන්තයාණෙනි, අපගේ ජීවිත ගමනේදී අපට මඟ පෙන්වුව මැනව. ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අපගේ ජීවිත පිරිපුන් කරගනු සඳහා අප නිති දිරි කැන්වුව මැනව. මේ කීදී ඔබ ආශුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය ජෙරමියා ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේගෙන් ජෙරමියාට පණිවිඩයක් පැමිණියේය. ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණසේක. මා නුඹට කී සියලු වචන පොතක ලියන්න. සමිදානන් වහන්සේ සිය සෙනගට මෙසේ වදාරණසේක. නුඹලාගේ තුවාල අසාධ්‍යය.
නුඹලා විඳින වේදනාව ඊතා දරුණුය. ඔබ වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිවෙකු නැත. නුඹලාට සාත්තු කිරීමට කිසිවෙකු නැත. නුඹලාගේ සියලු ප්‍රේමවන්තයෝ නුඹලා අමතක කළහ. ඔව්හු තවත් නුඹලා ගැන නොසලකති. නුඹලාගේ අයතුකම් බරපතල නිසාද පාප ක්‍රියා බහුල නිසාද කිසි දයාවක් නැතිව සතුරෙකුට පහර දෙන පරිදි මම ක්‍රූර ලෙස නුඹලාට පහර දෙනිමි. නුඹලාගේ තුවාල ගැන කොඳුරන්නේ කුමටද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකිය. මා නුඹලාට මෙසේ දඩුවම් කළේ නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත් පාප ක්‍රියා බහුල නිසාත්ය. සමිදානන් වහන්සේ මෙසේ වදාරණසේක. මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකටම වාසස්ථානයක් ලැබීමේ වාග්ය නැවත දෙන්නෙමි. නගරයද එහි කන්ද පිට ගොඩ නගනු ලැබ මාලිගාව තිබුණු හැටියටම පිහිටවනු ලබන්නේය. එහි වසන සෙනග ප්‍රීති ගී ගයන්නෝය. ඔව්හු ප්‍රීතියෙන් හඬ නගන්නෝය. ඔවුන්ගේ සංඛ්‍යාව අඩු නොකර වැඩි වන්නට සලස්වා ඔවුන්ගේ අගෞරවය පහ කර මම ඔවුන් උසස් කරන්නෙමි. ඔවුන්ගේ දරුවෝ කලින් සිටි ලෙස වන්නෝය. ඔවුන්ගේ සභාව මා ඉදිරියේහි ස්ථීරව පවතිනු ඇත. ඔවුන්ට පීඩා කරන සියල්ලන්ට මම දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගේම කෙනෙක් වන්නේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරින්ම නැගී එන්නේය. මා වෙත එන්නට මම ඔහුට අවසර දෙන්නෙමි. එවිට ඔහු මා වෙත ළඟා වන්නේය. කැඳවීමක් නැතිව මා වෙත පැමිණෙන්නට බිය නොවන්නේ කවරෙක්ද? මෙසේ පවසන්නේ සමිදානන් වන මමය. නුඹලා මාගේ සෙනග වන්නහුය. මමද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. පිළිතුරු ගීය අපගේ පිළිතුර සමිදානෝ අපදේශය යලි ගොඩනගන සේක. සමිදානෝ අපදේශය යලි ගොඩනගන සේක. එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බියවන්නෝය. පොළවේ සියලු රජවරු ඔබේ මහිමයට බියවන්නෝය. සමිදානෝ සියොන් යලි ගොඩනගන සේක. සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක. එතුමානෝ අසරණයන්ගේ යදුමට සවන් දෙන සේක. ඔවුන්ගේ යදුම හෙලා නොදකින සේක. අපගේ පිළිතුර සමිදානෝ අපදේශය යලි ගොඩනගන සේක. මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස මතුවෙන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේවා. සමිදානෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක. එතුමානෝ ස්වර්ගයේ සිට පොළව දෙස බැලූ සේක. එසේ කළේ සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්නය. මරණයට නියම වූවන් මුදන්නය. අපගේ පිළිතුර සමිදානෝ අපදේශය යලි ගොඩනගන සේක. ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකිව සිටින්නෝය. ඔවුන්ගේ පරපුරද ඔබ ඉදිරියේහි පිහිටුවනු ලබන්නේය. ජනයෝ සියොන්හිදී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේදී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝය. රාජ්‍යයෝද මිනිස් සංහතියද සමිඳුන්ට මෙහි කිරීමට එක් රැස්වන සෑම විට එසේ කරන්නෝය. අපගේ පිළිතුර සමිදානෝ අපදේශය යලි ගොඩනගන සේක. සුපුවත් ජයනද සඳහා නැගිට සිටින්න. ලෝකේ ආලෝකයේ මමය. මා අනුගාමී වන්නා ජීවනයේ ආලෝකය ලබන්නේ යයි සමිදානෝ වදාරණසේක.
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. මාක්තුමාගේ සුදෝ සුවිශේෂයෙන් ඔබටාගත් කොටසකි. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ මග බැස ගමන් ගනිත්ම එක් මිනිසෙක් දිවවුත් උන්වහන්සේ දිරිහි දනින් වැටි යහපත් ගුරු දේවේනි සදාතන ජීවනයේ උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතුදයි ඇසිය. යේසුස් වහන්සේ ඔහුට කතා කොට මා යහපත්යයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඔබ ආඥා දන්නේහිය. මිනී නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනුයි වදාළසේක. ඔහුද උත්තර දෙමින් ගුරු දේවේනි මම මේ සියල්ලක්ම යෝන් වියේ සිට ආරක්ෂා කළ මේ උන්වහන්සේට කීය. යේසුස් වහන්සේ උදෙස බලා ඔහු කෙරේ මෙත් සිත් වඩා ඔබට එක අඩුපාඩුවක් ඇත. යන්න ඔබ සතු සියල්ල විකුණන්න. විකුණා දිලිඳුන්ට දෙන්න. ස්වර්ගයේහි ඔබට සම්පත් ඇතිවන්නේය. එන්න මානුගාමී වන්නේයි ඔහුට වදාළසේක. ඔහු එකීම නිසා මලහනික වී දොම්නස් පිරී එතනින් නික්ම ගියේය. එසේ කලේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි. එවිට යේසුස් වහන්සේ අවට බලා ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරදැයි ශ්‍රාවකයන්ට වදාළසේක. ශ්‍රාවකයෝ දේ අසා විස්මයට පත් වූහ. යේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළසේක. දරුවනි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉන්දිකටු මලින් රිංගා යාම පහසුය. ඔහු අතිශයින් මවිත වී එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කවරෙකුටදැයි ඔවුනොවුන් අතර කියාගත්. යේසුස් වහන්සේ ඔවුන් දෙස බලා මිනිසුන්ට නම් එය කළ නොහැකිය. දෙවියන් වහන්සේට එසේ නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියයි වදාළසේක. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද නුවාන දිව්‍ය පූජාවේ තේමාව යෞවනය නැගිටින්න. ඉතින් මේ යෞවනය නැගිටින්න කියන තේමාව කිව්වම මෙතන ඉන්න අම්මලා තාත්තලා වයසක ආච්චිලා සියලා හිතන්න එපා. අද අපිට නෙමෙයි කතා කරන්නේ. ඒ හින්දා හොඳට පොඩි නිින්දක් දාන්න පුළුවන් කියලා. හරි බරි ගහිලා නැහැ. අද ජේසුස් වහන්සේ කතා කරන්නේ අපි කොච්චර වයසට ගියත් අපි ඇතුලේ ඉන්න තාරුණ්‍යයට. මං හිතනවා මේ තාරුණ්‍ය කියන මේ වචනයට වයසක් නැහැ. මේ තාරුණ්‍ය කියන වචනයට වයසක් නැහැ. හරිදේ අවබෝධ කරගන්න තාරුණ්‍යයකට, සත්‍යයට සාක්ෂි දරන තාරුණ්‍යයකට තමයි දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද ඔබට මට ආරාධනා කරන්නේ. අපොස්තලවරුන්ගේ ක්‍රියාපොතේ 26 වන පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කියනවා නැගිට කෙලින් සිට ගන්න කියලා. ඒ කාටද කියන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවුලුතුමාට කියන්නේ නැගිට කෙලින් සිට ගන්න කියලා. මේ විදිහට අද ඔබටත් මටත් ඔබේ ඇතුලේ ඉන්න තාරුණ්‍යයට කියනවා නැගිට කෙලින් සිට ගන්න, නිදියගෙන ඉන්න එපා. නැගිටලා කෙලින් ඉඳගෙන වැඩ කරන්න. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, පවුලුතුමාට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කියලා. එහෙනම් මේ තාරුණ්‍යයටත් අපිටත් කියන්නේ කොන්ද කෙලින් තියාගෙන දෙවියන් වහන්සේගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඉතින් පවුලුතුමාට කොහොමද පුළුවන් උනේ දෙවියන් වහන්සේගේ මේ ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න? මොකද්ද ශක්තිය? පවුලුතුමාට හම්බ වුණ ශක්තිය මොකද්ද? ඒ තමයි
උත්ථාන වුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. පාවුලුතුමාට හම්බුණු එකම ශක්තිය තමයි උත්ථාන වුණු ජීවත් වෙලා උන්වහන්සේගේ දුක් විඳපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි උත්ථාන වුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් පාවුලුතුමාගේ ජීවිත කතාව කියවද්දි හරි ලස්සනයි. මොකද අපිට පාවුලුතුමාගේ ජීවිත කතාව සුදෝ බයිබලයේ කියවද්දි නම් තනින් තන සමහර විට හම්බ වෙන්නේ. හැබැයි දේව ධර්මයේ ඉගෙන ගද්දි සහෝදරතුමෙක් විදිහට මේ පාවුලුතුමාගේ ලිපි ගැන ඉගෙන ගද්දි එක විෂයක් විදිහට අපිට කියලා දෙනවා පාවුලුතුමාගේ ජීවිතයේ ආරම්භයේ ඉඳලා අවසානයේ වෙනකන් පාවුලුතුමාගේ ජීවිතේ සිද්ධ වෙච්ච හරි ලස්සන සිදුවීම්. දෙවියන් වහන්සේත් එක්ක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගේ ජීවිතය වෙනස් වුණේ කොහොමද කියන එක අපිට කියලා දෙනවා. මේ පාවුලුතුමා සාවුල් කියලා අපි මුලින්ම කියනවා. ඔහු පළවෙනියටම පරිසිවරයෙක්. පරිසිවරයෙක් කියන නම ඇහුණ ගමන්ම අපිට පුංචි තරහාවක් කේන්තියක් එනවනේ. මොකද සුදෝ බයිබලයේ අපි පරිසිවරයා කියන නම ඇහුණ ගමන්ම අපිට එන්නේ ජේසුත් එක්ක පොඩක් අගේන්ස්ට් එකට ජේසුත් එක්ක පොඩක් සටනට ආපු කට්ටියක් විදිහට. නේ පරිසිවරයක් කියලා අහපු ගමන්ම අපිට පෙරලගෙන ගහන්න හිතෙන්නේ. මොකද ජේසුව මරන්න උනත් සැලසුම් කරේ මේ කට්ටිය. ඉතින් මිස් පාවුලුතුමත් මුලදී පරිසිවරයෙක්. කිතුණුවන්ට පීඩා කරපු කෙනෙක්. ඒ වගේම ඒ කාලේ සැන් හෙන්රින් කියන නඩුශාලාවේ ලොකු තදෙක්. මේ පාවුලුතුමාට තිබුණා මේ කිතුණුවන්ව මරන්න අවසර දෙන්න පුළුවන් තත්වයක්. ඒ හින්දා තමයි මේ පාවුලුතුමා දමස්කයට යන්නෙත් මේ කිතුණුවන්ව මරන්න අවසර දෙන්න, ඒ වගේම කිතුණුවන්ට පීඩා කරන්න. මෙහෙම දමස්කයට පාවුලුතුමා යද්දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකද කරන්නේ? අස්සයාගේ පිටෙන් වට්ටලා පාවුලුගෙන් අහනවා, ඔබ මට පීඩා කරන්නේ මන්ද? පාවුලු බලනවා වටපිට පේන්න කවුරුත් නැහැ. හැබැයි දවල කාන්තියෙන් දිස්වෙන සුදු එළියක් විතරයි පේන්නේ. පාවුලු බලනවා කවුරුත් නැහැ. ඊට පස්සේ පාවුලු අහනවා, ඔබ කවුද? ජේසුස් මොකද දෙන උත්තරේ? මම ඔබ පීඩා කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. පාවුලුත් කල්පනා කරනවා ඇති මම ජේසුස්ගෙන් අහලා තියෙනවා, හැබැයි මට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කවදාවත් හම්බෙලා නැහැ. පාවුලුතුමාට ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ජීවිත කාලෙදී හම්බ වෙලා නැහැ. දැකලවත් නැහැ. ඉතින් පාවුලුතුමා අහනවා, මට ඔබ හම්බ වෙලත් නැහැ, මම කොහොමද ඔබට පීඩා කරන්නේ? ජේසුස් හරි ලස්සන දෙයක් කියනවා. ඒ තමයි ඔබ පීඩා කරන හැම කිතුණුවෙක් තුලම ඉන්නේ මම. ඔබ පීඩා කරන හැම කිතුණුවෙක් තුලම ඉන්නේ මම. අද දේශනාව අහන මෙතන ඉන්න අපි හැමෝගෙම තුල ඉන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි අපේ අසල්වැසියත් එක්ක තරහවක් වෛරයක් තියෙනවා නම් ඒ වෛරය තියෙන්නේ කා එක්කද? ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක්ක. මේක අපි පිළිගන්න කැමතිම නැති දෙයක්. අපේ අසල්වැසියා ළඟ අපිට අල්ලපු කෙනා ළඟ ඉන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන එක අපි කවදාවත් පිළිගන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට අපි ගොඩාක් ආදරෙයි. හැබැයි අපිට බෑ අසල්වැසියාට ආදරය කරන්න, ප්‍රේම කරන්න. අන්න මෙතන තමයි අපි ජේසුව හරියට අඳුනගත්තේ නැති තැන. මොකද අපි බලන්නේ අපිට ඕන විදිහට විතරයි. ඉතින් ක්‍රියාපොතේ මම මුලින්ම කිව්වා 26 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි භගන්තියේ කියනවා නැගිට සාක්ෂිකාරයෙක් වෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කියන්නේත් නැගිටලා මෙච්චර කල් අන්ධ වෙලා හිටිය ඔබ ඔය ඔබේ ඇස් දෙකේ තියෙන තිමිර පට ගලවලා දාලා ජේසුව දකින්න, මේ ලෝකේ දකින්න පටන් ගන්න. ඉතින් අපිට කියන්න පුළුවන් ජේසුව හරියට පාවුලුතුමාට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හම්බ වෙලා උන්වහන්සේගේ ජීවිතේ වෙනස් වුණාට පස්සේ අපිටත් ජේසුව හම්බ වෙලා වෙනස් වුණාට පස්සේ අපිට කියන්න පුළුවන් ජේසුනි මම මේ තරම් කල්
ලෝකයේ හරියට දැක්කේ නෑ. මම ලෝකය දැක්කේ පාට කණ්ණාඩියකින්. මම මිනිස්සුන්ව දැක්කේ මට ඕන විදිහට. මම මේ මගේ පවුල දිහා බැලුවේ මට ඕන විදිහට. මට මේ පවුල දිහා ආදරයෙන් බලන්න බැරි වුණා. ඒ වගේම මම කවුරුවත් නැතිව පාළුවෙන් හුදකලාවේ තනි වෙලා ජීවත් වුනේ. මොකද මම සමාජයට බයයි. සමාජයේ තියෙන දේවල් වලට බයයි මම. ඒ හින්දා මම පැත්තකට වෙලා මට දෙවියන් වහන්සේවත් එපා කියලයි මම ජීවත් වුනේ. ඒත් දැන් නම් ඔබ වහන්සේව හඳුනාගත්තට පස්සේ මම මේ කිසිම දෙයකට බය නෑ. මොකද මන් දන්නවා මම යන හැම තැනකදීම ඔබ වහන්සේ මගෙත් එක්ක ඉන්නවා කියන එක. ඉතින් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, උන්වහන්සේ අපිට කියනවා නැගිටින්න, යෞවනයේ නැගිටින්න වගේ උන්වහන්සේත් අපිට කියනවා නැගිටින්න, නැගිටලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය අත්දකින්න. අපිට ඕනේ මේ දේ නෙමේද? අපේ ජීවිතේ ආදරය කරන්න නෙමේද? මිනිසුන්ට ආදරය කරගෙන සතුටින් ඉන්න නෙමේද? නැත්තම් වෛරයෙන්, තරහවෙන්, ක්‍රෝධයෙන් තෙරපි හැමදාම ඉන්නද? පිච්චි ඉන්නද? නෑනේ. මිනිස්සෙක් විදිහට අපිට ඕනේ නිදහසේ ජීවත් වෙන්න. නිදහසේ ජීවත් වෙන්න නම් අපි ආදරය කරන්න පටන් ගන්න ඕනේ. එහෙනම් ඒ ආදරය කාගෙන්ද ඉගෙන ගන්නට ඕනේ? එකම කෙනා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් මට පුළුවන් වෙන්න ඕනේ මගේ පවුලට ආදරය කරන්න. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ දරුවන්ට ආදරය කරන්න අම්මට තාත්තට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දරුවෝ විදිහට දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ අම්මා තාත්තව හරි ලස්සනට ආදරයෙන් දකින්න. අද සමාජයේ තියෙන ලොකු දෙයක් තමයි අපේ දරුවෝ හොඳට අහගන්න ඕනේ. දරුවෝ අම්මලව තාත්තලව දකින්නේ හරියට යකෙක් වගේ නේ. දරුවෝ දකින්නේ අම්මලා තාත්තලව යකෙක් වගේ. මොකද පුංචි වරදකට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දඬුවම් දුන්නත් පුතේ අම්මව දකින්නේ හරි නපුරු කෙනෙක් විදිහට, තාත්තව දකින්නේ නපුරු කෙනෙක් විදිහට. අම්මව තාත්තව දකින්නේ නැහැ මගේ වැරද්ද හරි ගස්සන කෙනෙක් විදිහට. මොකද මේ සමාජයෙන් මේ කාලෙ වෙද්දි අපේ මනස විකෘති කරලා තියෙන්නේ. සමහරවිට අපි ගොඩාක් දුරට අපේ දරුවෝ අද කම්පියුටරේ ඉස්සරහා, ඔන්ලයින් එක ඉස්සරහා තමන්ගේ මනස විකෘති කරගෙන තියෙනවා. අම්මා කිව්වම පුතේ ඔය වැඩේ ඇති, ගේම් ගැහුව ඇති කියලා කිව්වම අම්මත් එක්ක පුදුම කේන්තියක් තරහාවක් එන්නේ නැද්ද? අම්මලාගෙන් අහන්න ඕනේ නැද්ද? ඉතින් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ වගේම දුවේ පුතේ, අම්මා තාත්තා කියන්නේ මේ ලෝකේ අපිට ආයේ ඒ වගේ දෙන්නෙක් නම් හම්බ වෙන්නේ නැහැ. පෞද්ගලිකව මගේ අත්දැකීම පියතුමෙක් විදිහට මගේ අම්මා දෙව්සත්වලට යන්න කලින් මමත් ටිකක් වසයි, ටිකක් මුරණ්ඩුයි. සමහර වෙලාවට අම්මා කියන දේ අහන්න නැති වුණාම අම්මා අනිවාර්යෙන්ම වේවැල ගන්නවා. අනිවාර්යෙන් සතියට වේවැලක් කැඩෙනවමයි. ඊළඟ දවසේ අපේ අම්මා ජෑල බසාර් එකට ගිහිල්ලා අනිවාර්යෙන් වේවැලක් අරගෙන එනවමයි. මම හිතනවා මම අද පියතුමෙක් විදිහට මේ ඉන්නේ ඒ සමහර වෙලට අම්මගේ ඕදන් හින්දා, ඒ අම්මගේ දඬුවම් හින්දා වෙන්න ඇති. ඒ අම්මා මට කියලා දුන්නු ලස්සන දෙයක් තමයි දෙව්සත්වලට යද්දී ගොඩක් දුරට මට ඉවසීම කියන දේ තිබුණේ නැහැ. අම්මා මට ඩයරියක් දුන්නා, දිනපොතක් දුන්නා. පුතේ පළවෙනියට මුඩින් ලියාගන්න ඉවසීම කියන දේ. ඔයා හැමදාම ජීවිතයේ සිද්ධ වෙච්ච දේවල් ලියද්දී පළවෙනි පිටුව පෙරලා බලන්න. හැම දෙයක්ම ඉවසීමෙන් දරා ගන්න. ගොඩාක් දේවල් දෙව්සත්වලට ගියාම දරා ගන්න බැරි වෙයි. ගෙදර වගේ කන්න බොන්න නැති වෙයි. ගෙදර වගේ ආදරයක් නැති වෙයි. හැබැයි ඉවසීමෙන් දරා ගන්න ජේසුත් එක්ක එතකොට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම මම දරුවන්ට කියන්නේ අම්මලා තාත්තලව හරි ආදරෙන් දකින්න බලන්න. මොකද පුතේ දුවේ ඔයාලා දන්නවද දවසකට ඔයාලා දන්නවද ගබ්සාව කියන එක? දන්නවද? ගබ්සාව කියන්නේ මොකක්ද කියලා? අම්මා කෙනෙක් දරුවෙක්ව බඩේදිම
නැති කරලා දානවා, මරලා දානවා. ඒ වගේ ගබ්සාවන් ලංකාවේ දවසකට කීයක් විතර වෙනවද කියලා ඔයාලා දන්නවද? දවසකට කීයක් විතර වෙනවද කියලා දන්නවද? අම්මලා දන්නවද? අම්මලා හිතන්නේ කීයක් විතර වෙනවද? දවසකට මේ පුංචි රටේ 1000කට වැඩිය ගබ්සාවල් සිද්ධ වෙනවා. එහෙනම් මෙතන ඉන්න දරුවොත් පුතේ දුවේ ඒ වගේම අම්මලා තාත්තලා මෙතන ඉන්න හැමෝම අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ආපු අයනේ. එහෙනම් හොඳට හිතට ගන්න. ඒ අම්මයි තාත්තයි ඔයාව මෙතනට ගේන්න ගබ්සාවකට ගියේ නෑ නේද? මරන්න හැදුවේ නෑ නේද? එහෙනම් අම්මයි තාත්තයි අතින් කොච්චර වැඩ සිද්ධ වුණත් අඩුපාඩු සිද්ධ වුණත් ඒ දෙයට අම්මට තාත්තට ස්තුතියි කියන්න. ඒ හින්දා තමයි අපි මේ ලෝකේ පොළොවේ පය ගහලා ඉන්නේ. තේරුණාද? තේරුණාද දරුවන්ට? ඉතින් ඒ අම්මට තාත්තට ආදරය කරන්න. එතකොට ජේසු ඔබ හිතනමටත් වැඩිය ආශිර්වාද කරනවා. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කියන තව දෙයක් තමයි සත්‍ය සාධාරණය වෙනුවෙන් කටයුතු කරන්න. බයගුල්ලෙක් වගේ හැංගිලා තනියම ජීවත් වෙන්න කියලා උන්වහන්සේ කියන්නේ නැහැ. සත්‍ය සාධාරණය වෙනුවෙන් මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්, කතා කරන කෙනෙක් විදිහට පත් වෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් මේ ජනතාව වෙනුවෙන් බයේ හැංගිලා හිටපු කෙනෙක් නෙමෙයි. එළියට ඇවිල්ලා කතා කරපු කෙනෙක්. ඒ වගේම වැඩිහිටියෝ විදිහට අපි පරණ පඩංගු මානසිකත්වවල ඉන්නේ නැතුව ඒ වලින් මිදිලා ඔබේ දරුවන්ගේ අනාගතය හදන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න, ආධ්‍යාත්මිකත්වයක් හදාගන්න. අපි දන්නවා අපේ රටේ දියවන්නාවේ මහලු මඩමක් තියෙනවනේ. දියවන්නාවේ මැද මහලු මඩමක් තියෙනවා. ඒ කවුරුත් අපේ දරුවන්ගේ අනාගතය හදන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වගේ වැඩිහිටියෙක් නම් කවදාවත් වෙන්න එපා. සමහර වැඩිහිටියෝ කියනවා අපි ඡන්දෙ දෙන්නේ මෙයාට. මොකද එයා තමයි අපිට ඉස්සර කාලේ ගෙයක් හදලා දුන්නේ, ඉඩමක් හදලා දුන්නේ. හැබැයි එහෙම කියන අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හොඳට හිතලා බලන්න මේ කාලෙට එද්දි, මේ අද දවසට එද්දි ඔබේ දරුවන්ට ගෙයක් හදාගන්න, ඉඩමක් ගන්න, යාන වාහන ගන්න පරිසරයක් ඔවුන් නිර්මාණය කරලා තියෙනවද? එහෙනම් ඒ තාත්තා හෝ අම්මා හෝ එහෙම කියනවා නම්, වැඩිහිටියෙක් හෝ එහෙම කියනවා නම්, අන්න ඒ වැඩිහිටියා හෝ කවුරු හෝ පරණ පඩංගු පටු මානසිකත්වයක ඉන්න, ඒ වගේම නිහතමානී හදවතක් නැති කෙනෙක්. මොකද තමන්ගේ දරුවන්ගේ අනාගතයේ සුබසිද්ධිය වෙනුවෙන් දකින්නේ නෑ අර පරණ අතීතේම ජීවත් වෙන්න කට්ටිය. අනේ අම්මේ තාත්තේ කවදාවත් ඒ වගේ නම් වෙන්නට එපා. ඒ වගේම මට මේක කියද්දි මතක් වුණු දෙයක් තමයි දවසක් මගේ පල්ලියේදී මම දේශනාවක් මේ ළඟදී දේශනා කරලා පූජාව ඉවර වෙලා එද්දී එක මිනිස්සෙක් මගෙන් ඇහුවා. මොකද මම දේශනාවේදී මේ දවස්වල වෙන මේ අරගලය ගැන පුංචි දෙයක් කිව්වා. ඉතින් ඒ මිනිස්සයා මගෙන් ඇවිල්ලා මට කිව්වා, "ෆාදර්, ඇයි ෆාදර් දේශනාවේදී වෛරය වපුරන්නේ? ජේසු මොකද්ද කියලා තියෙන්නේ? ජේසු කියලා තියෙන්නේ සමාව දෙන්න නේද?" කියලා ඒ මිනිස්සයා මට කිව්වා. ඉතින් මම ටික වෙලාවක් කල්පනා කරලා ඒ මිනිස්සයාගෙන් ඇහුවා, "ජේසු ඔච්චරද කියලා තියෙන්නේ? සමාව දෙන එක විතරද කියලා තියෙන්නේ? මට තව මොනවා හරි දෙයක් කියන්නකෝ. එහෙම නැත්නම් ඔයාට කියන්න බැරි නම් මම කියන්නද?" කියලා මම පුංචි දෙයක් හිතට බදිනවා හෝ තේරුම් ගන්න හෝ මම කිව්වා. ඒ තමයි, අහලා නැද්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කසයක් අරගෙන ඇවිල්ලා දේවමාලිගාවේ හිටපු හොරුන්ගේ ඒ වගේම වංචනික සල්ලි වෙලෙන්දොන්ගේ කඩ ටික කුඩු කරලා දැම්මා කියලා කසයක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මොකද්ද ජේසු කිව්වේ? මේ මගේ තාත්තගේ දේවමාලිගාව. උඹලා මේක හොරුන්ගේ තිප්පොලක් කරලා තියෙනවා. එහෙනම් අද අපි මේ සමාජයට කියන්නේ මොකද්ද?
මේක මගේ රට. මේක හොරුන්ගේ තිප්පොලක් කරන්නට එපා කියන එක. ඉතින් ඒ වගේම අහලා නැද්ද හෙරෝද් රජ වැරදි කරද්දි තමන්ගේ සොහොයුරාගේ භාර්යාව බාරගද්දි විවාහ කරගද්දි ස්නාවක ජුවාන්තුමා ප්‍රසිද්ධියේ මේ හෙරෝද්ව විවේචනය කරුවා. නේ අනේ මේ හෙරෝද් ඔයා කරපු දේ හරි හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඒක වහලා දාමු, ෂේප් කරලා දාමු කියලා කිව්වද? නැහැ. ප්‍රසිද්ධියේ බය නැතුව දේශනා කරා හෙරෝද් කරේ වැරද්දක් කියන එක. ඒ වගේම අහලා නැද්ද මෝසෙස් මේ වහල් කමේ අවුරුදු ගාණක් හිටපු මිනිස්සුන්ව බේරගෙන පොරොන්දු දේශයට අරගෙන ගිය විදිහ. පාරාව ළඟ පළවෙනියටම වැඳ වැටුණා. හැබැයි අන්තිමට වැඳ වැටුණාද? දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා වසංගත 10ක් එවලා තමයි මේ මිනිස්සුන්ව පොරොන්දු දේශයට මේ වහල් කමින් මුදවගෙන ගියේ. හැමදාම ඔළුව නමාගෙන පාරාව ළඟ හිටියේ නැහැ. ලොකු අරගලයක් කරලයි මේ ජනතාව බේරගෙන ආවේ. ඒ වගේම අහලා නැද්ද දාවිත් කියන මේ පුංචි කොළු ගැටයා ගැන? මේ පුංචි කොළු ගැටයා හමුදාවේ හිටියෙත් නැහැ. ඒක ඊශ්‍රායල් හමුදාවේවත් හිටියේ නැහැ. හැබැයි ගොලියත් කියන යෝධයාත් එක්ක සටන් කරලා දිනුවා කියලා. එහෙනම් මම කිව්වා තාත්තේ ඔයා තව ටිකක් ජේසු ගැනත් කියවලා ජේසුගේ ජීවිතේ මුල ඉඳලා කියවලා එහෙමත් නැත්නම් බයිබලෙත් මුල ඉඳලා අන්තිම වෙනකම්ම කියවලා හොඳට ජේසු ගැන ඉගෙනගෙන ඉන්න කියලා ජේසු පීඨයි කියලා මම මේ තාත්තව යවුවා. ඒ වගේම තව දෙයක් තමයි හරි ලස්සන චරිතයක් තමයි මට මතක් වුණේ දාවිත්. ඉතින් දාවිත් කියන්නේ හරි නිර්භීත චරිතයක්, නිර්භීත තාරුණ්‍යයක්. මේ දාවිත් බැටළුව බලාගත්ත ගොපල්, බැටළුව බලාගත්ත එඬේරෙක්. ඉතින් දවසක් පිලිස්තිවරු එනවා සටනට ඊශ්‍රායල් වරු එක්ක. සාවුල් රජතුමා තමයි එතකොට නායකයා. හැබැයි මේ ගොලියත් එක්ක සටන් කරන්න මේ ඊශ්‍රායල් හමුදාවේ කවුරුවත් හිටියේ නැහැ. එතකොට ගොලියත් එක්ක සටන් කරන්න ඉදිරියට එන්නේ කවුද? දාවිත්. දාවිත් ඇවිල්ලා, දාවිත් පුංචි. දාවිත්ගේ අයියලා තුන්දෙනාත් මේ සාවුල් රජතුමාගේ හමුදාවේ හිටියේ. හැබැයි ඒ තුන්දෙනාවත් ඉදිරිපත් උනේ නැහැ. මහා හමුදාවක් හිටියා. හැබැයි දාවිත් මේ පුංචි කොළු ගැටයා ඉදිරිපත් වුණා මේ ගොලියත් එක්ක සටන් කරන්න. අනිත් අය හිතන්නේ නැතිනේ මේ හොඳට හැදි දැඩි සිරුරක් තියෙන හමුදාවක් ඉද්දි මේ පුංචි කෙසඟ කොළු ගැටෙක් මේ යෝධයෙක් එක්ක සටන් කරන්න යනවා කියලා. නේ සමහර විට මේ කාලේ සිද්ධ වුණා නම් අපිට hina යයි නේ. දාවිත්ව දැකලා දාවිත් මේ මොකද්ද කරන්න යන්නේ කියලා. හැබැයි දාවිත් මොකද කිව්වේ? ඒ තමයි ගොලියත් කියන යෝධයා ඇවිල්ලා කියනවා මම ඔබව මරලා අහසේ පක්ෂීන්ට කන්න දානවා කියලා. මම එන්නේ මගේ මේ කඩුවේ නාමයෙන් කියලා කියනවා. දාවිත් හරි ලස්සන දෙයක් කියනවා. ඒ තමයි ඔබ එන්නේ ඔබේ කඩුවේ නාමයෙන්, මම එන්නේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. දාවිත් අතේ මොකද්ද තිබ්බේ? කඩුවක් තිබ්බද? කිනිස්සක් තිබ්බද? පලිහක් තිබ්බද? කිසිම දෙයක් තිබ්බේ නැහැ. පුංචි කැටපෝලයකුයි ගල් කැට තුනකුයි විතරයි තිබුණේ. එහෙනම් ඒ දෙවියන් වහන්සේගේ බලයෙන්ුයි දාවිත් ඒ දේ කරේ. එහෙනම් අපේ ජීවිතේත් අපිට ආරාධනා කරන්නේ අපේ ජීවිතේ ඉන්න තාරුණ්‍යයට අලුත් පණක් දෙන්න, තාරුණ්‍ය නැගිටවන්න. අන්න එතන තමයි අපිට ගැලවීම තියෙන්නේ. අවසානයේදී ඔබට මට තියෙන තාරුණ්‍ය පිබිදෙන්න, නැගිටින්න ඔබට මට තියෙන හොඳම උදාහරණය මොකද්ද? හොඳම උදාහරණය ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේගේ මරණය වෙද්දී උන්වහන්සේට වයස කීයද? 33යි. ප්‍රසිද්ධ ජීවිතය පටන් ගද්දී අවුරුදු 30යි. එහෙනම් අවුරුදු 3කින් කොහොමද මුළු ලෝකයක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විනාශ කරේ? එහෙනම් මිනිස්සෙක් විදිහට ඇවිල්ලා උන්වහන්සේ විනාශ කරේ මහා පුටුවක ස්වර්ගයේ ඉඳගෙන අනකලේ නැහැ.
එහෙනම් මේ ලෝකෙට මිනිස්සෙක් විදියට බැහැලා දුක් විඳලා මිනිස්සු එක්ක ඉඳලා අරගල කරලයි ඔබට මට ගැලවීම ළඟා කරලා දුන්නේ. එහෙනම් අද ඔබට මට ආරාධනා කරන්නේ උන්වහන්සේ වගේ ශක්තිමත් ඒ වගේම උන්වහන්සේ දෙවියන් වහන්සේගෙන් ශක්තිමත් වෙලා ඒ ශක්තිය මිනිසුන් අතර බෙදලා දුන්නා වගේ ඔබට මට ආරාධනා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තියෙන් නැගිටින යෞවනයක් බවට පත් වෙන්න අද ඔබට මට ආරාධනා කරනවා. ආමෙන්. දැන් අපි අපගේ පොදු අවශ්‍යතාවයන් උදෙසා යාඥා කරමු. විශ්වාසකින්ගේ යදුම් ආදර දෙවියනනි ඔබගේ යෞවනයන් නපුරාගේ බලයෙන් මුදවාගෙන යහපත් දැහැමි ජීවිත ගත කිරීමට යොමු කිරීමේ බලය සෝසුම් පියතුමා ඇතුළු රදගුරුතුමන්ලා සහ පූජක පැවිදි සමට තම කාර්යය ඉටු කිරීමට අවශ්‍ය සුද්ධාත්ම වරප්‍රසාද සහ සුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවියනනි අතීතයේ දෙස හැරී බලා වැරදුණු තැන් නිවැරදි කරගනිමින් ඉසුරුමත් දේශයක් කරා අප රට මෙහෙවීම සඳහා අවැසිවරම් සියලු ජනනායකින් සැමට දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවියනනි අප ග්‍රාමයේ තරුණ දුවල පුතාලා වැරදි මාර්ගවලින් පාපී ක්‍රියාවලින්ද වැරදි මගට යොමු වූ සැම යහමඟ යාමට නිසිමඟ දැක්වීමටත් මරිය මවතුමිය ආදර්ශය ගැනීමට අවශ්‍ය සුද්ධාත්ම වරප්‍රසාද සහ ආශිර්වාද ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවියනනි ලෞකික බලපෑම් වලට හා අසහනකාරී තත්ත්වයන්ට හසු වී තම වගකීම් හා යුතුකම් පැහැර හරින තරුණ පරපුර වෙතට කිතු සමිඳුන්ගේ ප්‍රේමය ජීවිතාදර්ශය මහඟු ආලෝකයක් වීමට අවශ්‍ය වරප්‍රසාද ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. දැන් අපි මදක් නිශ්ශබ්දව අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් උන්වහන්සේ වෙත යොමු කරමු. මේ කීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ගීතිකා අංක 137.
සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවක් මහිමයක් තුන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නා සේක්වා. සවිශුද්ධ ස්වාමිනිය ඔබ වහන්සේගේ ජනයාගේ පුද පඬුරු කරුණාවෙන් පිළිකින පරිශුද්ධවත් කළ මැනව. ඔබ පුතුන්ගේ අත්‍යන්ත යාගයේ සමග මුසුවන අපගේ ජීවිතයෙන්ද ඔබ වහන්සේ නිරතුරු පිදෙන යාගයක් බවට පත් කළ මැනව. මේ කීත අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ ඔහුගේ තුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනී සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැලවීම දායකය. ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයන්න් මගින් ඔබ වහන්සේ අප මැවූසේක එම පුතණුවන් මගින් නැවත අපට නව ජීවනය දානය කළසේක. එහෙන් ඔබ මැවූ සියල්ලන්ගේ වන්දනාවද ඔබ මුදාගත් දරු කැලගේ ආදරයද ස්වර්ගවාසීන්ගේ ප්‍රශංසාවද ඔබ සතු ලෙස හිමිවන්නේය. ඔබ වහන්සේගේ දරුවන් වන අපද අපගේ සොහොයුරන් හා එක් වී ඔබ වහන්සේගේ මහිමය සොම්නසින් මෙසේ ගායනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාධිපති ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනිය ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු සවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහින ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් ආයතිමු. අපේ සේ යදුනීමේ පඬුරු අපෝදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේරගෙන ඔබ වහන්සේට තුති පුදමිනේ කඩාසූ කී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සෑම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලාන්ද රැගෙන නැවත තුති පුදා සුවකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සෑම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ ආභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ දෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාදේ වගුරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී වහන්සේ කුතුසේක. ස්වාමිනී වහන්සේ තාළුසේක. ස්වාමිනී වහන්සේ හතවරණසේක. එහෙන් පියාණන් වහන්සේගේ මරණයද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලනද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධෝ ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අපගේ අගරදු ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදු ගුරුතුමන්ලාද ගිහි පැවිදි පූජක සියලු දෙනාද සමගිම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. ඔබ සියල්ලන්ට දයනුකම්පා කළ මැනව.
භාග්‍යවත් දේව මාතාවන කන්‍ය මරියාවන්ද සුද්ධ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කල්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිව්‍ය උසිලු සුදවන්තයන්ද සුදවානා මුනිෂ්වරගිද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන්න මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක් වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලෙම දායකයන් පන්තියෙන් ප්‍රගුණ වී දේ උපදේශයෙන් පුහුණු වී අපි ඊතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේහි වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේහි මෙන් මෙලොවේදී ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී යහපතීන් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතීන් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යයේ බලයේ මහිමේ සරණ ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සෝගී ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. දේවාංශ පාලකයන්නි අපට කරුණා කර මැනව. ලොවේ පවහරණ දේවාංශ පාලකයන්නි අපට කරුණා කර මැනව. ලොවේ පවහරණ දේවාංශ පාලකයන්නි අපට සාමය ගුණ මැනව. මෙන්න දේවාච බාලකයානෝ මෙන ලොවේ පව්හරණ තැනන් වහන්සේ අජ බාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ගීතිකා අංක 216
දෙන්න මොකල යුතුදේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න ජේසු සමිඳුනේ ජේසු තුමන් කී මෙවදන් දෙසූ පෝසතා මිලානවේ කරබාගෙන ගියේ පසුවා සමිඳු මෙන් වඩා උන්ගෙනම සිතා උවාහුවෙන් වදාළෝය මෙකරුණ හැලපා ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න මොකල යුතුදේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න ජේසු සමිඳුනේ අද පූජා සංවිධානය කළ පස්වන නුවානේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඊට අපගේ 6 වන නුවානය යාඥාව හා අපගේ ජීවිතය තේමාව නුවානේ සියලුම සදහැවතුන් පූජාව සංවිධානය කිරීමට පිරිසිදු කිරීමට ඔබගේ සහයෝගය නුවාන නායකින්ට ලබා දෙන්න. ඊට සවස් 5:30ට සදාසන්න මාතාවන්ගේ දෙමානියන්ගේ නුවානේ පැවැත්වෙනවා. ඉන් අනතුරුව නුවාන දිව්‍ය පූජාව බ්‍රහස්පතින්දා සවස් 5:30ට සුදු ජොසෙවාස් මිනිඳුන්ගේ නුවානය ඉන් අනතුරුව නුවාන දිව්‍ය පූජාව සිකුරාදා සවස් 6ට නුවානේ සහ දිව්‍ය පූජාව පැවැත්වෙනවා. අගෝස්තු 6 වන සෙනසුරාදා සන්ධ්‍යා මෙහෙය සවස් 7ට පැවැත්වෙනවා. සන්ධ්‍යා මෙහෙය සඳහා අප අතරට පැමිණෙන්නේ අප ධර්මදූත කලාපියනා හිමි ගරු හයිස් පෙරේරා පියතුමා. ඒ වගේම අගෝස්තු 7 වන ඉරු දින උදෑසන 4ට දිව්‍ය පූජාව, උදෑසන 8ට 114 වන වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාව සඳහා පාදට පැමිණෙන්නේ ගම්පහ ඉන්දිගොල්ල සිද්ධාස්ථානයේ සිද්ධාස්ථාන පාලක ගරු පැට්‍රික් පෙරේරා පියතුමා. එදින සවස් 5ට තුති දීමේ දිව්‍ය පූජාව පැවැත්වෙනවා. වෛශ්‍ය සමිතියට ආධාර පිණිස දිව්‍ය පූජාවෙන් අනතුරුව දේවස්ථානයේ උන්ගේ අලෙවිසැල පැවැත්වෙනවා. ඊට උදෑසන 9ට පූජා සහායක දරුවන් සඳහා පූජාව පුහුණු කරන බැවින් හැකි සියලු දෙනාම සහභාගී වන්න. ඒමට නොහැකි අයෙක් සිටිනම ඒ පිළිබඳව දැනුවත් කරන්න. අප දේවස්ථානයේ වෙස්ප්‍රස් මෙහිදී අපගේ පෙරහැරට සහභාගී වීමට දහම් පාසලේ විශේෂයෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන් සෝදානම් වන්න. ඒ වගේම මේ වසරේ පළමු වාර දිවස වහන්සේ ලැබූ අප පාසල් වල දරුවන්ද ඒ සඳහා සහභාගී කරන ලෙස වැඩිහිටියන්ට මතක් කර සිටිනවා. නැගී සිටින්න. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ස්වර්ගීය දීමනාවෙන ඔබ වහන්සේ අප ප්‍රබෝධවත් කළසේක. ඔබ වහන්සේගේ දෑවෙන අප රැක ගන්නාසේක. එසේම ඔබ වහන්සේගේ පිහිට ආධාරයේ මත සුරැකෙන අප ඔබ වහන්සේගේ සදාතන ගැලවීම ලබා ගැනීමට සුදුසුසන් කළ මැනව. මේ කීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලද්දේ මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද සුදාත්මනෝද ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමීන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ගීතිකා අංක 452. ඔබේ
සියලු දෙනාම සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතරගෙන අපකලවා දේවා අපගේ විශ්වාමිනී ඉතාගේ පුත්‍රයාගේ ස්පීත සාන්තගේ නාමෙන් නාමෙන් ජේසු පීඩයි Jesus be our Father. Deus, mavun, no beati,